the graphs can be seen as linear graphs. සිංහල මීඩියම් ළමයිට මොකද්ද මම කිව්වේ? මෙවැනි ප්‍රස්ථාර සරල රේඛයේ හැඩයක් ගනි. මෙවැනි ප්‍රස්ථාර සරල රේඛීය හැඩයක් ගනි. හරි. එහෙමනම් දැන් ප්‍රස්ථාර අඳිනකොට මොකද්ද මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕන උපකරණය? අඩි රූල. අඩි රූල. එහෙනම් ඔන්න ප්‍රස්ථාරවල මුල් කාලෙදි කියලා කියන්නේ මේ කරන පන්තිය තුලදී අපි පාවිච්චි කරනවා අඩි රූල. තේරුණාද? right. අඩි රූල පාවිච්චි කරලා මම කියනවා අඩි රූල එපා. ඒ කියන්නේ අඩි රූල ඉවත් කරන අවස්ථාව කියනවා. දැන් 11 වසරේ ඉන්න ළමයි මේක දන්නවා. කොයි වෙලාවෙද අඩි රූල ඉවත් කරන්න කියලා. හරිද? හැබැයි අඩි රූල පාවිච්චි කරලත් අපිට ප්‍රස්ථාර අඳින්න වෙන අවස්ථාවල් තියෙනවා. දැන් කතා කරන්න යන්නේ ඒ වගේ අවස්ථාවල් ගැන. තේනවද? එහෙනම් ඔන්න දැන් අපි අද දිනේ කරන දේ ප්‍රස්ථාර අඳින්න ඕනේ අඩි රූල තියලා. හරිද? right. දැන් ලිව්වා අපි මොකද්ද ප්‍රස්ථාරයේ හැඩය කියලා නේද? right. ඊට පස්සේ ලියන්න අනුමාත්‍රිකාව කියන්නේ අනුක්‍රමණය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා gradient කියලා. සබ් ටොපික් එක ලියන්න gradient. අනුමාත්‍රිකාව අනුක්‍රමණය. හරිද? හරි. ලියන්න ඒ අර්ථය. අනුක්‍රමණය යන්නෙන් අදහස් වන්නේ gradient is the slope of the graphs. Gradient is the slope කියලා කියන්නේ බෑවුම SLOPE slope of the graph. අනුක්‍රමණය යන්නෙන් අදහස් වන්නේ ප්‍රස්ථාරයේ බෑවුමයි. අනුක්‍රමණය සංකේතවත් කිරීමට we use simple m. අනුක්‍රමණය සංකේතවත් කිරීමට simple m අකුර භාවිතා කරයි. we use simple m for represent gradient. We use simple m for represent the gradient. simple m අකුර භාවිතා කරයි. හරිද? හරි. දැන් අනුමාත්‍රිකාව ලියා ගන්න. අනුක්‍රමණයේ ධන ඍණ අගය මත ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වීම. English medium ළමයි ලියන්න change in the shape of the graph. අනුක්‍රමණයේ ධන ඍණ අගය මත ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වීම. අනුක්‍රමණයේ ධන ඍණ අගය මත ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වීම. ඉංග්‍රීසි මීඩියම් ළමයිට මොකද්ද මම කිව්වේ? Changing the shape of the graph. according to positive or negative value of the gradient. According to positive or negative value of the gradient.
දැන් අහගන්න. හරි. දැන් මම මේ අඳින ඉරි මම අඳින්නේ අඳින්නේ. මම අඳින ඉරි හරියටම කෙලින් ඇඳෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා මේ අඳින ඉරි හැම එකක්ම අඳින්න ඕනේ. මතක තියාගන්න මේ අඩි රූල පාවිච්චි කරලා. හරි. දැන් අපේ පාඩම ප්‍රස්ථාරනේ නේද? එහෙමනම් අපි ප්‍රස්ථාර අඳිනකොට ඔයාලා දන්නවා මෙන්න මෙහෙම අක්ෂ දෙකක් භාවිතා කරනවා. මේ අතට අඳින අක්ෂයට මොකක්ද අපි කියන්නේ? y අක්ෂය කියලා කියනවා. විභාගෙදී මතක තියාගන්න O level විභාගය. මම මේ විභාග කියන එකෙන් අදහස් කරන්නේ ඔය ඔයාලගේ වාර විභාග ගැන නෙමෙයි. හරිද? O level විභාග ගැනයි කියන්නේ. O level විභාගෙදී ඔයාලා මෙන්න මේ ප්‍රස්ථාරය අඳිනකොට මෙන්න මේ අක්ෂ වලට අනිවාර්යයෙන්ම නම දාන්න ඕනේ. කියන්නේ xy කියලා දාන්න ඕනේ. xy කියලා දාපුවම ඔයාලට විශේෂයෙන් එක ලකුණක් ලැබෙනවා. දැන් සමහර ළමයි O level විභාගෙදී ඕක xy කියලා දාන්නේ නැහැ. හරිද? එහෙනම් ඔන්න මම ප්‍රස්ථාරය ඇඳලා. දැන් මම මෙතන දෙකක් විස්තර කරන නිසා ප්‍රස්ථාර දෙකක් අඳිනවා. හරිද? right. ඔයාලත් එහෙනම් ඔයාලගේ නෝට් පොතේ මෙන්න මෙහෙම ප්‍රස්ථාර දෙකක් ඇඳගන්න. ප්‍රස්ථාර දෙකක් කියලා කියන්නේ දැනට අක්ෂ දෙක ඇඳගන්න මෙහෙම. x සහ y කියලා දෙකක් ඇඳගන්න ওই විදිහට දැන් නෝට් පොත මේ ස්ක්‍රීන් එක කියලා හිතලා ওই විදිහට ඇඳගන්න හැමෝම. හරි. ඒකල මේකට උඩින් මාතෘකාව වගේ ලියාගන්න අනුක්‍රමණය ධන අවස්ථාව. අනුක්‍රමණය ධන අවස්ථාව. හරිද? ලියන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න when the gradient is positive. when the gradient is positive. මෙතන ලියාගන්න අනුක්‍රමණය ඍණ අවස්ථාව. අනුක්‍රමණය ධන අවස්ථාව අනිත් එක තමයි අනුක්‍රමණය ඍණ අවස්ථාව. when the gradient is negative. හරි. ඇඳලා ඉවර නම් කියන්න පාඩම මෙතනින් එහාට පැහැදිලි කරන්න. ඇඳලා ඉවරද? ඔව් සර්. right. ඔයගොල්ලන්ට පේනවා ඇති මම පාට තුනකින් ඉරි තුනක් ඇඳලා. පාට තුනකින් ඉරි තුනක් ඇඳලා. හරි. පාට අඳුර ගන්න පුළුවන් නම් කියන්න බලන්න මේ පාටවල් තුන. රතු ලාකොල ලාකොල අන්තික මොකද්ද? දුඹුරු. දුඹුරු කියන්නේ ගුරු පාට වගේ. පේනවනේ. ඒ කියන්නේ කළු පාටින් ගුරු පාට අඳුර ගන්න පුළුවන්ද වෙන් කරලා? පුළුවන් නේද? හරි. මම කළු පාටින් අක්ෂර ඇඳලා තියෙන්නේ ප්‍රස්ථාර ටික ඇඳේ ওই පාට තුනේ. හරිද? right. මම ලියන්න පාවිච්චි කරනවා වෙනම පාටක්. හරි. මම ගන්නවා මේකේ අනුක්‍රමණය m1 කියලා. අනුක්‍රමණය m1. මේ අහගන්න මේ m1 කියලා කියන්නේ ඉලක්කමක්. තේරෙනවද? හැබැයි මෙතන ඉලක්කමක් කියලා කියන්නේ ධන ඉලක්කමක්. ධන ඉලක්කමක් කියලා කියන්නේ බිඳුවට වඩා වැඩි ඕනෑම ඉලක්කමක්. 1 2 3 4 5 6 ඒ වගේ ඕනෑම ඉලක්කමක්. තේරුණාද? හරිද? මම කොළ පාට එකේ අනුක්‍රමණය ගන්නවා m2 කියන. ඒකත් එහෙම තමයි. ධන ඉලක්කමක්. හරිද? බිඳුවට වඩා වැඩි ඕනෑම ඉලක්කමක්. මේකේ අනුක්‍රමණය ගන්නවා m3යි කියලා. තේරුණාද? හරි. දැන් අපි අනුක්‍රමණය කියලා කිව්වේ ප්‍රස්ථාරයක බෑවුම කියලා කිව්වා. බෑවුම කියන වචනේ අහලා තියෙනවද මීට කලින්? ස්ලෝප් එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අහලා තියෙනවද බෑවුම? මම බෑවුමට සමාන වචනයක් කියන්න බලන්න. බෑවුමට සමාන වචනයක් කියන්න බලන්න. ඔය මයික් ඕෆ් කරගෙන ඔහේ නිදිමතේ වගේ ඉන්න නෙමෙයි. ගෙදර සද්ද බද්ද අඩුයි නම් මයික් ඔන් කරගන්න. මයික් ඔන් කරගෙන මං අහන ප්‍රශ්න වලට උත්තර දීලා මගෙත් එක්කලා කතා බහ කරගෙන යන්න. නැත්තම් ඔය ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳි නිකම්ම නිදිමතේ. ඊට පස්සේ
මොනවා උගන්වනවද මොනවා කරාද තේරෙන්නේ නැති වෙයි. හරි. බෑවුමට සමාන වචනයක් කියන්නේ. ආගාදේ. මොකද? ආගාදේ. ආගාදය කියන වචනේ නම් ගන්න බෑ. ආගාදය කියලා කියන්නේ නිකන් වලක් වගේ කියන අදහස. තේරුණාද? බෑවුම. බෑවුමට කියනවා නේද වචනයක් බැස්ම කියලා අහලා නැද්ද? බැස්ම ඔය ඉතිහාසයේම කරනකොට අහලා නැද්ද? යෝධෑලේ බැස්ම එහෙම කියනවා නේද මොකද්ද කියලා? හරි. දැන් බලාගන්න මෙන්න මේ x අක්ෂය. දැන් මේ x අක්ෂයට බැස්මක් තියෙනවද? x අක්ෂයට බැස්මක් නැහැ. ඒ කියන්නේ x අක්ෂය අපිට පල්ලමක් කන්දක් වගේ පේන්නේ නේද? එහෙනම් අන්න ඒ වගේ වට අපි කියනවා තිරස්සේවා කියලා. horizontal කියලා කියනවා. තිරස්සේවා. horizontal. හැබැයි මෙන්න මේ ගුරු පාට ඉර බලන්න. මේ ගුරු පාට ඉර පාරක් නම් ඔයගොල්ලෝ මේ පාරේ බයිසිකලයක් පැද්දොත් ඔයාලට හොඳටම තේරෙනවා මෙතන බයිසිකලයක් ඔයාලා පදිනවා නම් මේ බයිසිකලේ නිකාම්ම මේ පැත්තට යනවා නේද? ඒ කියන්නේ පල්ලමක් තියෙනවා කියනවා නේද? එහෙනම් ඔන්න ඔය පල්ලම කියන එකට හරිද? ඒක තමයි අපි බෑවුම කියලා කියන්නේ. බැස්ම කියලා කියන්නේ. හරි. මට එහෙනම් කියන්න මේ පාට තුනේ වැඩිම බෑවුමක් තියෙන්නේ මොකේද? M3. M3. පාටයි මට ඕනේ. රාතු. රතු පාට. එහෙනම් වැඩිම බෑවුම තියෙන්නේ රතු පාට ඉරට. තේරුණාද? පැහැදිලිද? හරි. එහෙනම් right පාට තුනකින් මේ ඉරි තුන ඇඳ ගන්න අඩි රූල තියලා. මගේ පාටම අවශ්‍ය නැහැ. ඔයාලා ගාව තියෙන පාට තුනකින් ඔය ඉරි තුන ඇඳ ගන්න. ඇඳලා ඉවර නම් කියන්නේ ඉවරයි. හරි. දැන් යටින් නෝට් එක ලියන්නේ මෙන්න මේ මම රෝස පාට දබ් පාටි වගේ ලියලා තියෙන එක පේනවද? ඔව්. මේ නෝට් එක ලියන්නේ එකකට අහු වෙන්න නෙමෙයි. මෙහෙම ලියන එක දිගට මේ දෙකටම අහු වෙන්න ලියාගෙන යන්න තනි පීඩියට. හරි. English medium ළමයි ලියන්න when the value of the gradient is increasing when the value of the gradient is increasing සිංහල මීඩියම් ළමයිට හොයන්න පුළුවන් නේද වචන? අනුක්‍රමණයේ අගය වැඩි වෙන විට ප්‍රස්ථාරයේ බෑවුම වැඩි වේ. When the value of the gradient is increasing, the slope of the graph is also increasing. When the value of the graph is increasing, when the value of the gradient is increasing, the slope of the graph is also increasing. තනි පේලියට ලියන්නේ හරිද? ලිව්වද? ඔව් සර්. දැන් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. m1ට වඩා m2 විශාලයි. ඒ කියන්නේ m1 උත්තරේ 5 නම් m2 උත්තරේ 7 8 9 වගේ ලොකු ඉලක්කමක් වෙන්න ඕනේ. තේරෙනවද? ඊට වඩා m3 උත්තරේ ලොකුයි. ඒ කියන්නේ m3 උත්තරේ 12 15 ඒ වගේ උත්තරයක් වෙන්න ඕනේ. වැඩි උත්තරයක් වෙන්න ඕනේ. මේ නෝට් එකක් දෙකටම පොදුවේ ලියා ගන්න. දැන් දෙකටම පොදුවේ ලියා ගන්න කියලා කියන්නේ අපි මේ ප්‍රස්තාරේ තාම රූප ඇඳේ නැහැ. හරිද? හරි සර්. හරි. right. දැන් හරිද? මෙන්න මේකට විතරක්
අයත් වෙන්න නෝට් එක ලියනවා. තේරුණාද? පැහැදිලිද? මේ ප්‍රස්තාරයට විතරක් අයත් වෙන්න නෝට් එක ලියනවා. මෙහෙම දිගට මෙහෙම ලියන්නේ නැහැ. තේරුණාද? කොහොම ලියන්නේ නැහැ. ඒකට විතරක් අයත් වෙන්න නෝට් එක ලියනවා. හරි. ලියන්නේ නම් ප්‍රස්තාර ඊසාන සහ ප්‍රස්තාර ඊසාන සහ නිරිත දිශා ඔස්සේ වේ. ප්‍රස්තාර ඊසාන සහ නිරිත දිශා ඔස්සේ වේ. හරි. ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න. ලියන්න. The direction of the graphs can be seen along the northeast and southwest. Along the northeast and southwest. හරිද? ලියලා ඉවරද? සිංහල මීඩියම් ළමයි ලිව්වද ප්‍රස්තාර ඊසාන සහ නිරිත ඔස්සේ වේ කියලා ලිව්වද? ඔව් සර්. අහගන්න. දැන් මේ මෙතන අපි දල වශයෙන් හිතාගන්න මේ y කියලා කියන්නේ උතුර කියලා. නේද? එතකොට x වෙන්නේ මොකද්ද කියන්නේ දිශාවලිය? නැගෙනහිර. නැගෙනහිර. දැන් එහෙනම් මේ ප්‍රස්තාර නිකන් ඊසාන පැත්තේ වගේ කියලා ඔයාලට පේනවද මේ හරියට? දල වශයෙන් ලාවට. ඈ? ඔව් සර්. එතන ඊසාන නම් මේ හරිය මොකද්ද වෙන්නේ? නිරිත. එහෙනම් දැන් ඔයාලට පේනවා අපි මේ ඇඳපු ඉරි තුනම නිකන් නිරිතයි ඊසානයි ඔස්සේ ඇදිලා තියෙනවා කියලා පේනවද? තේරෙනවද? ඔව් සර්. එහෙනම් අනුක්‍රමණයේ අගය ධන නම් මොකද්ද තියෙන විශේෂත්වය? අනුක්‍රමණයේ අගය ධන නම් මොකද්ද තියෙන විශේෂත්වය? ඊසාන සහ නිරිත දිශා ඕක ඔළුවට ගියා නම් හොතටම ඇති. මොකද්ද? ප්‍රස්තාරයේ අනුක්‍රමණයේ ධන නම් සාමාන්‍යයෙන් ප්‍රස්තාර ඇඳෙන්නේ ඊසාන සහ නිරිත දිශා ඔස්සේ. තේරෙනවද? හරි. ඊළඟ එක තමයි අනුක්‍රමණයේ අගය ටික ටික වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? මෙයාගේ බෑවුම බැස්ම වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම සාමාන්‍යයෙන් මේ පල්ලමේ බයිසිකලයක ගියාට මේ පල්ලමේ හිම බයිසිකලයක බ්‍රේක් නැතුව බෙල්ල කඩා ගන්න වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ අනුක්‍රමණයේ අගය වැඩි වෙන්න පල්ලමේ බෑවුම පල්ලම වැඩි වෙනවා. තේරෙනවද? ඔව් සර්. දැන් අපි අඳිමු අනිත් හරිද ප්‍රස්තාරයට රේඛා 3. රයිට්. ඔන්න මම ගුරු පාට රේඛාව ගන්න. හරිද? ගුරු. දැන් ඔයාලත් එතකොට දැන් මගේ ගුරු එකට ගැලපෙන්න ඔයාලා ඇඳලා තියෙන එක අඳින්න නේ. ඔයාලගේ පාටින් නේ. හරි. ඕම් ගුරු පාටකේ මම අඳිනවා බැස්ම අඩුවේ. ඊළඟට මම ගන්නවා ලා කොළ. එයාගේ ටිකක් මම බැස්ම වැඩි කරනවා. තේරෙනවද? ඊළඟට මම ගන්නවා රතු පාට. එයාගේ බැස්ම මම වැඩි කරනවා. පැහැදිලිද? ඔව් සර්. රයිට්. එහෙනම් මේකට ගුරු පාටයකට දාන්නෙම් 1යි කියලා, කොළ පාටයකට දාන්නෙම් 2යි කියලා, මේකට දාන්නෙම් 3යි කියලා. රයිට්. එහෙනම් අපි ඒක නෝට් එකට පොදුවේ ලියලා තියෙන්නේ. මේක පොදුවේ නේද ලියන්නේ? ඔව් සර්. ඔව්. එහෙනම් අනුක්‍රමණය වැඩි වෙනකොට දැස්ම වැඩි වෙනවා. ඒක පොදුවේ ලියවා. එතකොට මේ වාක්‍යයත් පොදුවේ ලියවේ. අනුක්‍රමණයේ අගේ වැඩි වෙන විට ප්‍රස්තාරයේ බෑවුම වැඩි වෙනවා. එහෙමනම් දැන් ලියනවා මේකට විතරක් අල්ලලා. මේකට විතරක් අල්ලලා ලියන වාක්‍ය ඔයාලා කියමු බලන්න හදලා. හදලා කියන්නේ දිශාවල් බලලා. ප්‍රස්තාරය ඔව්. ගිනිගොන දිශා ඔස්සේ වේ. අන්න රයිට්. ගිනිගොන දිශා ඔස්සේ වේ. ඉංග්‍රීසි මීඩියම් ළමයි කියන්නේ
ඉංග්‍රීසි මීඩියම් ළමයි නැද්ද? එහෙනම් මම The, මෙතන ඉතින් ගන්නෑ. the direction of the graphs can be seen along the northwest and south southeast. south east. හරි. ලියාගන්න නෝට් එක. රූපෙත් ඇඳ ගන්න. ඇඳගෙන ඉවර නම් කියන්න. ඇන්දල ඉවරයි. ඉවරයි සර්. හරි. right. එහෙනම් මම මේ ටික අයින් කරනවා ඈ. right. ලියන්න මාතෘකාව ඊගා මාතෘකාව දැන් අනුක්‍රමණය ඉගෙන ගත්තා. ඊගා මාතෘකාව තමයි ලියන්න අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. intersection. අන්තක්ඛණ්ඩය intersection. හරි ලියන්න. අන්තක්ඛණ්ඩය කියලා ලිව්වනේ. හරි. ලියන්න ඒ යටතේ ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන the value of the graphs the value of the graph which is meet සිංහල මීඩියම් ළමයි මොකද ලිව්වේ? ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන අගය ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන අගය ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන අගය අන්තක්ඛණ්ඩයයි ඉංග්‍රීසි මීඩියම් ළමයි මොකද ලිව්වේ? The value of the graph which is meet y axis y axis is known as intersect ලියලා ඉවරද? right බලා ගන්න එහෙනම් ඒකට අදාළ නෝට් එක. හරිද? right දැන් එහෙනම් අපේ තියෙනවා ඔන්න මම මේ වෙලාවේදී අක්ෂ දෙක අඳිනවා නිකන් තප්පාටි වගේ. එහෙනම් මේක x අක්ෂය හරිද?
මේක y අක්ෂය. හරිද? right. දැන් මම මේ මෙතන ලකුණු කරනවා C1 කියලා අගයක්. මම මෙතන ලකුණු කරනවා C2 කියලා අගයක්. මම මෙතන ලකුණු කරනවා C3 කියලා අගයක්. මම මෙතන ලකුණු කරනවා C4 කියලා අගයක්. හරිද? දැන් ඔව්වා ඉංග්‍රීසි අකුරින් ලකුණු කෙරුවට බය වෙන්න එපා. මේ ඉංග්‍රීසි අකුරු කියලා කියන්නේ ඇත්තටම ඉලක්ක. මේ C1 කියලා කියන්නේ ඔයාලා හිතන්න දෙකම. නේද? C2 කියලා කියන්නේ දෙකට උඩින් තියෙන ඉතින් 4 5 6 ඔය කැමති ඉලක්ක. තේරුණාද? එතකොට C3 කියලා කියන්නේ මේ පල්ලෙහා ලකුණු කරලා තියෙන හින්දා ඔයාලට තේරෙන්න ඕනේ ඍණ ඉලක්කමක් කියලා. අපි හිතමු ඍණ 3 කියලා. එහෙනම් ඊට පල්ලෙහින් තියෙන මේක ඍණ 5 ඍණ 6 ඔය වගේ මොකක් හරි ඉලක්කමක් වෙන්න තියෙන. ඉතින් ඉලක්කමක් කියලා හිතන්න. දැන් අපිට මොන ඉලක්කමද කියන එක පැහැදිලිව කියන්න බෑනේ නිශ්චිතව. ඒ හින්දා අපි ඉංග්‍රීසි අකුරු භාවිතා කරනවා. තේරුණාද? ඒ හින්දා එහෙනම් ඉංග්‍රීසි අකුරු වලට බය වෙන්න එපා. තේරෙනවද? හරි. දැන් ඔන්න මම අඳිනවා ඉරි 4ක් බලා ගන්න හොඳට. හරිද? මම අඳිනවා මෙහෙම ඉරක්. ඔන්න රතු පාට ඉර. හරිද? ඊළඟට මම අඳිනවා කොළ පාට ඉරක් මෙහෙම. හරි. ඒ කොළ පාට ඉර මතක තියාගන්න මේක උඩින් ගියේ. ඊළඟට මම ආය අඳිනවා නිල් පාට ඉරක්. මෙහෙම. ඊළඟට මම ආය අඳිනවා අඳින්නම් උරු පාට ඉරක් අඳිනවා මෙහෙම. හරි. පැහැදිලිද? හරි. දැන් මම ලියනවා මෙන්න මේ වගේ සමීකරණ මෙන්න මේ විදිහට බලා ගන්න. රතු එකට මම ලියනවා මෙන්න මෙහෙම. y සමානයි. දැන් රතු පාට ඉරේ හැඩය දිශාව දිහා බලලා මට කියන්න ඕනේ අනුක්‍රමණය ධනද ඍණද? දැන් කලින් ඇඳපු රූප සටහනන් වලින් මේක මොන දිශාව ඔස්සේද විහිදෙන්නේ? ධන. ධන. එහෙනම් මම ලියනවා y සමානයි mx ධන c2යි කියලා. ඇයි මම c2යි කියලා ලිව්වේ? c කියලා කියන්නේ අන්තක් ඛණ්ඩය. c කියලා කියන්නේ මොකද්ද? අන්තක් ඛණ්ඩය. sorry. දැන් නෝට් එක ලියලා නේද තියෙන්නේ? ඔව් සර්. හරි. නෝට් එකට තව වාක්‍යයක් එකතු කරමු. එහෙම ලියන්න වෙනම ප්ලේලිස්ට් එකේ. අන්තක් ඛණ්ඩය නිරූපණය කිරීමට c භාවිතා කරයි. අන්තක් ඛණ්ඩය නිරූපණය කිරීමට c භාවිතා කරයි. කියන්නේ we use c to represent intersection. අන්තක් ඛණ්ඩය නිරූපණය කිරීමට c භාවිතා කරයි. අන්තක් ඛණ්ඩය නිරූපණය කිරීමට c භාවිතා කරයි. We use letter C for represent intercept. තේරුණාද? හරි. එහෙනම් මම කොළ පාට ඉර ලියන්න වෙන්නේ කොහමද? y සමානයි mx ඍණ 2යි c1. වැරද්දුවා. කොළ පාට ඉර අනුක්‍රමණය ධනද ඍණද? ඍණ. ඍණ. එහෙනම් මම ලියන්න ඕනේ y සමානයි ඍණ mx ධන මොකද්ද? ඍණ c. c කොතනින්ද කැපෙන්නේ? c1. තේරුණාද? ඕම් කොළ පාට ඉර. එහෙනම් මට කියමු බලන්න නිල් පාට ඉර. අනුක්‍රමණය ධනද ඍණද? ධන. ධන. එහෙනම් මම ලියනවා y සමානයි mx ධන. දැයි අන්තක් ඛණ්ඩය ධන c4. ධනද? ඍණ. ඍණ c4. ඇයි මම එහෙම කිව්වේ? මේ y අක්ෂයේ කැපෙන ඉලක්කම තමයි c4. තේරුණාද? ඒ හින්දා තමයි මෙතෙන්ද c4 කියලා දැම්මේ. හරිද?
එහෙනම් ගුරු පාඩක ලියන්නේ කොහොමද? y සමානයි ඍණ mx ඍණ y සමානයි ඒක ඍණ mx මොකද්ද? ඍණ ඍණ c3. ඇයි මං කිව්වේ මෙන්න මෙතන කැපෙන නිසා. තේරෙනවද? ඔව්. හරි. එහෙනම් දැන් ලස්සනට මේ ටික සටහන් කරගන්න. හරි. දැන් ඕන් ඔයාලට පේනවා මම ආයේ සුපිරියටම ඇඳලා තියෙනවා. ඒ පාටට ගැලපෙන්න වෙනම පාට භාවිතා කරුවා නේද? සමීකරණත් ඒ පාටින්ම ලිව්වා ගැලපෙන්න. හරිද? ඇයි එහෙම කියන්නේ කියලා තීතල ඒ පාට වලින්ම ඒ අදාළ තැන් වලට දාලා පෙන්නනවා. රයිට්. එහෙනම් ඔයාලා ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා කියන්නේ. හරි සර්. අනිත් ළමයිනුත් හරිද? Yes, sir. දැන් මේ නෑ කියපු ළමයා ඇදගෙන ඉවරුනහම කියන්න ඕනේ. ඉවරයි සර්. හරිද? Hari, sir. ලියන්න මාතෘකාව සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීම. drawing linear graphs. සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීම. drawing linear graphs. සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීම. drawing linear graphs. ලියන්න.
සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීමට සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීමට සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීමට අවම වශයෙන් 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 ලක්ෂ දෙකක් සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීමට අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍ය වේ. හරි ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න to draw in linear graphs we need only 2 points හරි මොකද ලිව්වේ සරල රේඛීය ප්‍රස්ථාර ඇඳීමට අවම වශයෙන් ලක්ෂ දෙකක් අවශ්‍ය වේ කියලා නේද ලිව්වේ Oh, sir. කියන්නේ ඒකටම ලියන්න නමුත් නිවැරදිතාවය පරීක්ෂා කිරීමට ලක්ෂ 3ක් යොදා ගනී. නමුත් නිවැරදිතාවය පරීක්ෂා කිරීමට ලක්ෂ 3ක් යොදා ගනී. but we use 3 point to check our accuracy. We use 3 point to check our accuracy. නමුත් නිවැරදි භාවය තීරණය කිරීමට ලක්ෂ 3ක් යොදා ගනී. හරිද? පැහැදිලිද? හරි සර්. හරි. right. එහෙනම් හරි උදාහරණ කියලා දාන්න. හරි උදාහරණ කියලා දාලා මම මෙන්න මේ highlight කරන ගණන් තුන මේ screen එකේ ලියලා තියෙන විදිහට ඉඩ තියලා හරිද? ඔහොම ඉඩ තියලා ඒ කියන්නේ එකක් වම් පැත්තේ කෙරවලට වෙන්න අනික මැදට වෙන්න අනිත් එක දකුණු පැත්තේ කෙරවලට වෙන්න. පේනවද හැමෝටම? ඔව් සර්. හරි. පාට තුනකින් ලියන්න ඕනේ. තේරුණාද? වෙනස් වූ පාට තුනකින් මම highlight කරලා තියෙන කොටස විතරයි ලියන්නේ. හරිද? පාට තුනකින්. හරිද? හරි. දැන් ඔන්න මම පළවෙනි එකට අදාළව කරනවා. එතකොට මම මේ නිල් පාටින් කරන ටික ඒකට යටින් ඔයාලා ලියන්න ඕනේ. හරිද? දැන් ලියන්න නැතුව හැමෝම බලාගෙන ඉන්න. මම ඔයාලට කරන්න අවස්ථාව දෙන්නේ. right. පළවෙනි සමීකරණය තමයි y සමානයි 2x. මම ලියනවා x සමානයි ඍණ 1 විට. එහෙනම් x තියෙන තැන් වලට කීයද ආදේශ කරන්නේ? ඍණ 1. ඍණ 1 දානවා. එහෙනම් 2 වැඩි කිරීම x තියෙන තැනට දානවා මම කීයද? ඍණ 1. එතකොට අපිට එනවා මොකද y සමානයි ඍණ 2. ඍණ 2.
ඔන්න එකක් හදලා ඉවරයි. තේරුණාද? දෙවෙනි එක මොකද්ද? ඔව් y සමානයි 2x ධන 1. ධන ඔව් x සමානයි ඍණ 1 විට. ඔන්න x තියෙන තැන් වලට දානවා කීයද? ඍණ 1. 2 වැඩි කිරීම ඍණ 1 ධන 1. පැහැදිලිද? y සමානයි ඉස්සරවම ගුණ කරලා ඉන්න ඕනේ. එකතු කරන්න කලින් ගුණ කිරීම කරන්නේ. දෙවරක් ඍණ 1 කීයද? ඍණ ඍණ 2යි 2යි ධන 1යි. right. කීයද උත්තරේ? කෙල්ලෝ දෙන්නයි කොල්ලයි. ඍණ 1යි ඍණ 1යි. ගෝවින්ද තේරෙනවද? ඔව් සර් හරි. ඕන් එකක් කරලා ඉවරයි. හරි. ඔන්න දැන් මම ගන්නවා තුන්වෙනි එක. y සමානයි 2x 3. හරිද? හරි. x සමානයි ඍණ 1 විට. y සමානයි 2 වැඩි කිරීම ඍණ 1 අඩු කිරීම 3. වැඩි කරලා ඉන්න ඉස්සරවම y සමානයි ඍණ 2 ඍණ 3. කීයද උත්තරේ? ඍණ 1යි නෑ පොල් ඍණ බෝරු. 5යි ඔය වගේ තැනක හදන්නේ. ඍණ 5යි ඔව් ඍණ 2 මෙහෙම ආපුවම මං කියලා තියලා තියෙනවා අඩු කිරීම එකතු කිරීමක් කරන්න කොහොමද? අඩු කිරීම එකතු කිරීමක් කරන්නේ? අවසන් නෑ නෑ දාලා අවසන් එකක් අඩු කිරීම එකතු කිරීමක් කරන්නේ මැදින් ඉරක් දාලා. ඔව්. හැබැයි මතක තියාගන්න අඩු කිරීමට දකුණු පැත්තේ තියෙන කයාගේ ලකුණ මාරු කරන්න ඕන. හරිද? අඩු කිරීමට දකුණු පැත්තේ තියෙන්නේ ධන 3නේ. එහෙනම් අපි මෙතන ඍණ 3 කරන්න. ඔන්න සුළු කිරීම කරන්න හැටි පැහැදිලිද? ඍණ තිබුණොත් ඒක ධන කරන්න. ධන කරලා අඩු කිරීමට දකුණු පැත්තේ ඉන්න. මාරු කරනවා. ඒ කියන්නේ ධන 3 තිබ්බොත් ඍණ 3 කරනවා. බැරි තාවත් මෙතන ඍණ 3 තිබ්බනම් ධන 3 කරනවා. පැහැදිලිද? ඔව් සර් ඊට පස්සේ හරි දැන් මෙතනින් උත්තර එනවා ඍණ 2යි කියන්නේ කෙල්ලෝ 2යි ඍණ 3යි කියන්නේ කෙල්ලෝ 3යි. එතකොට ඔක්කොම කීයද? ඍණ 5යි 5යි. දැන් ඔන්න එකක් කරලා ඉවරයි. ගෝවින්දේ කරපුවා තේරුණාද? ඔව් සර් දැන් එහෙනම් ඔය විදිහට ඔයාලා හදන්න ඕනේ. හරිද? දැන් ලියන විදිහ තේරෙනවද? මම දැක්කද ඒ අදාළ පාට තුනෙන් ලිව්වා? ඈ? ඔව් සර් හරි. දැන් ඔයාලත් පාට තුනෙන් කරන්න ඕනේ. ලියා ගන්න ඕනේ මේක. ඔයාලා කරන්න ඕනේ x සමානයි බිඳුව විට එකක් හදන්න. හරිද? මේකෙත් x සමානයි බිඳුව විට එකක් හදනවා. තේරුණාද? මේකෙත් x සමානයි බිඳුව විට එකක් හදනවා. පැහැදිලිද? ඔව් සර් හරි. ඊළඟට x සමානයි 1 විට එකක් හදනවා. තේරුණාද? ඔව් සර් x සමානයි 1 විට එකක් හදනවා. ආයෙ x සමානයි 1 විට එකක් හදනවා. පුළුවන්ද? ඔව්. බැරි කෙනෙක් ඉන්නවා නම් මගෙන් අහන්න මම කියලා දෙන්නම් රයිට්. දැන් වැඩි පටන් ගන්න. පහලට පහල ලස්සනට හදන්න ඕනේ පාට තුنين ඈ. තේරෙනවද? ඒ කියන්නේ රතු පාටයකට දාලා ඒව රතු පාටින්. හරිද? කොළ පාටයකට දාලා ඒව යටට කොළ පාටින් හදාන්න යන්නේ. යටට හදාන්න යන්න ඕනේ පිටු ඈ. තේරුණාද? තේරුණාද? කාටරි අපහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න මම චතුක පුළුවන්ද? චතුක නැද්ද?
ඉමාචර පුළුවන්ද? ඔව් සර්. කවින්ද පුළුවන් නේද හදන්න? ඔව් සර්. ඕනනම් හදපු අය group එකට උත්තර එව්වත් කමක් නැහැ. කාවින්දගේ පළවෙනි එකේ ඍණ බිඳුව කියලා දෙයක් නැහැ. බිඳුව විතරයි. බිඳුවට කවදාවත් ධනවත් ඍණවත් දාන්න එපා ඉස්සර. බිඳුව කියන්නේ බිඳුව. එතකොට දෙවනි ගානේ දෙක වැඩි කිරීම බිඳුව කියලා කියන්නේ බිඳුවයි උත්තරේ. බිඳුව ධන 1. බිඳුව ධන 1 කියලා කියන්නේ අන්තිම උත්තරේ ඍණ 1 නෙමෙයි ධන 1 වෙන්න ඕන. හරිද කාවින්ද? තුන්වෙනි එක හරි ඈ. හා සර්. ඉරේෂන්ගේ ඔක්කොම උත්තර හරි ඈ.
සඳුනේගේ ෆොටෝ පැහැදිලි නෑ බලන්න තැඹිලි පාටින් ලියපුවම පැහැදිලි නෑ. සංජනාගේ හරි ඈ ඔක්කොම උත්තර හරි. ඉමාංශගෙත් ඔක්කොම උත්තර හරි. සත්සර්ණිගේ ෆොටෝ බලන්න බෑ බොඳ වෙලා වැඩි. හරි ටිනෝලිගෙත් ඔක්කොම උත්තර හරි ඈ. කාවින්ද ඔව් සර්. දැන් මම ඊගාව එක හදන්න කිව්වේ x සමානයි 2 දාලා නෙමෙයි. x සමාන මම පළවෙනි එක හැදුවේ x සමානයි ඍණ 1 දාලානේ. දෙවෙනි එක හැදුවේ x සමානයි බිඳුව දාලා. ඊළඟ එක මම කිව්වේ x සමානයි 1 දාලා හදන්න. හා සර්. ඔයත් දාලා තියෙන x සමානයි ඍණ 2. වැරද්දක් නෑ. ඉතින් හදලා තිබ්බට කමකුත් නෑ මේ හැදුවා. ඔය හදලා තියෙන ඒ උත්තරත් හරි ඈ ප්‍රශ්නයක් නෑ. ඒ උත්තර හරි ගානක් හදන්න ගියා නම් දැන් මම උගන්වනකොට ඕක වෙනස් වෙනවා ඈ ওই විදිහට තිබ්බොත්. කොහොම තිබ්බත් කමක් නැහැ. හැබැයි මම කියන එක කල්පනා කරන මේ විදිහට ලියා ගන්න ඕන ඔතනින් පල්ලෙහාට උගන්වනකොට. හා සර්. අයේෂා ඔය දෙක වැඩි කිරීම බිඳුව කියන්නේ දෙකයි නෙමෙයි. ඒ තැන් හදන්න අර පළවෙනි එක. බිඳුව දාපු පළවෙනි ගාන වැරදි අයේෂාගේ ඈ. දිලිනිගේ හරි ඔක්කොම ඈ. සඳමිනිගේ ඔක්කොම හරි. net මෙහෙම එවන්න නැත්නම් net මිට තේරෙන්නේ නැද්ද? net මි ඉන්නව නේද? සෙනුලි කියන්නේ කවුද? සෙනුරිද නැහැ?
හරි. දැන් හදන අය හදන්න මේ මම හරි කියපු ළමයි ටික මෙන්න මේ වගු තුන. හරිද? ලස්සනට ওই පාට තුනෙන්ම ඇඳ ගන්න ඕනේ. තේරෙනවද? දැන් ඔය උත්තරනේ ඔයාලට ආවේ නේද? වගු තුන පේනවද හැමෝටම? ඈ? ඔව් සර්. හරි. ඒ වගු තුන පාට තුනෙන් ලස්සනට ඇඳ ගන්න. right. හරි. තත්සරණ කිව්ව හරි ඈ. හරි. ඔයාලා ওই ගෲප් එකට ෆොටෝ දානකොට මේ තත්සරණගේ ෆොටෝ වලින් මීටරයක් දුරින් තියාගෙන දාන්නේ නේද තත්සරණි? නේද තත්සරණි එහෙම දාන්න වෙයි නේද? ඔව් සර් දාන්න. ඔන්න ඔය තමයි අපේ පන්තියේ වාසනාවන්තම ළමයා. පළවෙනි කොරෝනා ළමයා. ඇති ගැමුණු සර් ඇති දැන්. හරි. වගු තුන ලියාගෙන ඉවරද? නෙත්මිගේ වෙලා තියෙන උත්තර තුන හරි ඈ. හරි. නෙත්මී වෙලා තියෙන ඔක්කොම උත්තර හරි. ඔක්කොම උත්තර හරි. හැබැයි නෙත්මිත් අර වැරද්ද කරා මොකද්ද? මම කිව්වේ x සමානයි 1 දාලා හදන්න. ඔයා x සමානයි 2 දාලා හදලා තියෙන්නේ. කමන්නේ උනට. ඔක ගාණක් හදනවා නම් ඔයාලගේ වැරද්දක් නෑ. x සමානයි 2 දාලා හදුවට ඔයාලට කැමති දෙයක් දාලා හදන්න පුළුවන්. හැබැයි මේ නෝට් එකට උගන්වද්දී හැමෝම එකම විදිහට යන්න ඕන හින්දා එතන පොඩි ගැටලුවක් එයි ඈ. හරි. ඉවරද වගු තුන ගහගෙන? ඈ? ඔව් සර්. හරි. දැන් අහගන්න. දැන් ඔයාලා මේ ප්‍රස්තාර අඳින්න ඕනේ. හරිද? හරි. දැන් ප්‍රස්තාර අඳින්න කලින් ඉස්සරෝම ඔයාලට ඇඳ ගන්න වෙනවා මොකද්ද? XY කියලා මෙහෙම අක්ෂර ඇඳ ගන්න වෙනවා. ඊට පස්සේ මේවා මෙහෙම සමාන පරතරයෙන් ඔහම ලකුණු කරන්න. හරිද? මම 4ට ලකුණු කරාට ඔයාලට මදි වෙයි. ඔයාලා අඩුම තරමේ 10ටවත් 10ට නම් 10ට විතර වගේ ගන්න. ඍණ 2 ඍණ 3 ඔහම ඔය පැත්තට ඔහම ලකුණු කරනවා. තේරුණාද? මේ අතටත් 1 2 3 ඔහම 4 ලකුණු කරන්න ඕනේ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 හරි. කාට හරි මතකයිද මම පළවෙනි එකේ පාට මම පාවිච්චි කරා? මේකේ පාට මතකද මම ගත්ත? මම ගත්ත පාට මතක නැහැ. මම රතු ගන්නකො. හරි. ඔන්න එහෙනම් අපි අදාළ ඛණ්ඩාංක හදාගත්ත විදිහ දැන් හැමෝටම තේරුණාද ඛණ්ඩාංක හදාගත්ත විදිහ? ඔන්න ඔය ඛණ්ඩාංකේ මම නේද හදලා දුන්නේ? x සමානයි ඍණ 1 දාලා. දැන් ඔයාලටත් x වලට කැමති උත්තරයක් දාන්න පුළුවන්. කැමති උත්තරයක් දාලා y වලට එන උත්තරේ හදා ගන්න ඕන විදිහ. තේරුණාද? වගුව අඳින්න කලින් අපි කරේ. එහෙනම් දැන් අපි ලකුණු කරනවා ඍණ 1 ඍණ 2. මේ බලන්න. ඍණ 1 ඍණ 2 ලකුණු කරන්නේ මෙහෙමයි.
හරිද? දැන් ඔහොම පොඩි කාලේ තිත් තිබ්බට මේ ලොකු පන්ති වල අපි සාමාන්‍යයෙන් තිත් තියන්නේ අපි කරන්නේ මෙහෙම කතිරයක් දාන්න. ඔන්න ඔහොම. තේරුණාද? ඊළඟට අපිට එනවා උත්තරේ මොකද්ද? බිඳුවේ බිඳුව. බිඳුවේ බිඳුව කියන්නේ මෙතන. හරි. ඊළඟට මෙතන මොකක්ද දෙන්නේ? 1 2. හරි. අහගන්න. දැන් අපිට ඇත්තටම ඉරක් අඳින්න මම නෝට් එකේ දුන්නා. හොඳට නෝට් එක බලන්නලා. ඉරක් අඳින්න ලක්ෂ කීයක් ඕන වෙනව කියලාද කීවේ? දෙකක්. අවම වශයෙන් දෙකක් තිබ්බනම් ඇති. එහෙනම් දෙයෙන් අපේ මේවා දෙක. මේකයි මේකයි. එහෙනම් ওই විදිහට ලක්ෂ දෙකක් ලකුණු කරගත්ත අඩි රූල තියලා අඳිනවා. තේරෙනවද? අහගන්න. අපි නිවැරදි නම් අනිවාර්යයෙන් තුන්වෙනි එකෙනුත් මෙහෙම යන්න ඕනේ. අඩි රූල තියලා අඩි රූල තියලා අපි කරපු වැඩේ හරියටම හරිනම් අනිවාර්යෙන් තුන්වෙනි එක උඩින් මොකද වෙන්න ඕනේ? යන්න ඕනේ. බැරි වෙලාවත් අපි මෝඩ වැඩක් ගොන් වැඩක් කරගත්තා නම් මෙහෙම අපි අඩි රූල තියලා අඳිනකොට තුන්වෙනි එකෙන් යනවා. නෑ ඕම තුන්වෙනි එකෙන් පැත්තකින් යනවා. තේරෙනවද කතාව? හරි. සමහර ළමයෙකුට මෙහෙම වෙන්නත් පුළුවන්. කොහොමද? ඒ ළමයා මෙතෙන්ටයි අඩි රූල තියෙන්නේ. කොහොම තියලා අල්ලපුවාම ඒ කියන්නේ ළමයා වැරැද්දක් කරලා නම් මේ ලක්ෂයට පිටින් යනවා. තේරෙනවද? ලක්ෂයේ උඩින් යන්නේ නැහැ. හැබැයි ඒ ළමයා හරියට කරලා නම් මෙන්න මෙහෙම ලක්ෂ 3ම උඩින් යනවා. පැහැදිලිද වැඩේ? සර් පොඩ්ඩක් කියන්න. අපිට තිත් දෙකක් තිබ්බනම් ඇති. හරිද? තිත් දෙකක් ලකුණු කරගෙන අඩි රූල තිබ්බ තිත් දෙකට මෙහෙම ඇඳලා. පැහැදිලිද? තිත් දෙකෙන් අපිට වැඩේ කරගන්න පුළුවන්. තේරෙනවද? හරි. ඇයි අපි තුන්වෙනි තිතක් පාවිච්චි කරන්නේ? අපි තුන්වෙනි තිතක් ලකුණු කරගත්තාම හරිද? අපි වැඩේ හරියටම අපි අතින් කෙරුණා නම් තුන්වෙනි තිත මෙතන හිටියේ. තේරෙනවද? බැරි වෙලාවත් අපි වරද්ද ගත්තා නම් තුන්වෙනි තිත පිටපයින්. තේරෙනවද? ඒකයි අපි හැම තැනකටම 3ක් ගත්ත. පැහැදිලිද මේ 1 2 3. මේ 1 2 3. නැත්තම් ඇත්තටම මේක ඕනෙත් නෑ අපිට මේ. මේකෙත් මේක ඕනේ නෑ. හැබැයි ඒක ඕනේ නෑ කියලා අපි දෙකක් අරගෙන කරලා බැරි වෙලාවත් අපිට වැරදුනා නම් වැරදුනාද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ. අවබෝධ කරගන්න බැරි වෙනවා. පැහැදිලිද? ඒක නිසා තමයි අපි මේවා 3ක් භාවිතා කරන්නේ. එහෙනම් ඔන්න මම දැන් එකක් ඇඳලා පෙන්නනවා. එහෙනම් ඔයාලගේ පාට වලින් ඔයාලා මොකද කරන්න ඕනේ? අඳින්න ඕනේ. හරිද? හැබැයි අහගන්න අඳිනකොට තව මේ වගේ කණ්ණාංක තල තව දෙකක් අඳින්නේ නැහැ. මේකමයි අඳින්නේ. එකේම. තේරුණාද? එකේම අඳින්න ඕන නිසා තමයි පාට 3ක් පාවිච්චි කරේ. ඒ කරලා මෙන්න මේ රේඛාව උඩ ලියන්න ඕනේ y = 2x කියලා ඒ පාටින්. තේරෙනවද? හරි. එහෙනම් මේකෙම ඉතිරි දෙකක් කරන්න පුළුවන්ද? හරි. එහෙනම් හොඳට ඉඩ තියෙන්න හොඳ ලස්සන කණ්ඩායම් තලයක් ඔක ටිකක් ලොකුවට හොඳට ගහලා. හරි දැන් සමහර අයගේ පිටුව එහෙම ඉවර නම් එහෙම පිටුවක් ගත්තාම මේ මෙතෙන් ඉන්නකන් දැන් ලියලා තියෙනවා නම් ආයේ මෙතන ලෝභකමට ගහන්න යන්න එපා. අලුත් පිටුවක් කරන් අලුත් පිටුවේ ලස්සනට ගහන්න. හරිද? එහෙම ලස්සනට ගහලා රයිට්. අඳින්න මේවා. කණ්ඩාංග තල එකයි ඈ. එකේ ඉරි තුනක් අඳින්නේ පාට තුනකින් ඈ. එහෙම නැතුව කණ්ඩාංග තල තුනක් ඇඳලා එහෙම අඳින්නේ නැහැ. ඇඳලා ඉවරලා කියන්නේ.
ඇඳලා ඉවර නම් කියන්න ඕනේ. හරි. ඇඳලා ඉවරයිට මෙන්න මේ වගේ උත්තරයක් එයි. බලන්න ඔයගේ ලස්සනට ආවද කියලා. ඔව්. ඇඳලා ඉවරද? ඔව් සර්. හරි. ඇඳලා ඉවර අය සාමාන්‍ය පෑනක් අරගෙන මෙන්න මේ ටික ඇඳපු ප්‍රස්ථාරය යටින් ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. ග්‍රේඩියන්ට් එකයි ඉන්ටර්සෙප්ට් එකයි තියෙන්නේ.
ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. දැන් මම හිතනවා හැමෝම ඇඳලා ලියලා ඉවර ඇති කියලා. හරි. එහෙනම් ලියන්න මාතෘකාව. මාතෘකාව ලියන්න. අනුක්‍රමණය සමාන වූ ප්‍රස්ථාරවල විශේෂ ලක්ෂණ. අනුක්‍රමණය සමාන වූ ප්‍රස්ථාරවල විශේෂ ලක්ෂණ. then special properties of අනුක්‍රමණය සමාන වූ ප්‍රස්ථාරවල විශේෂ ලක්ෂණ. Special properties of the graphs. Special properties of the graphs which have same gradient. අනුක්‍රමණය සමාන වූ ප්‍රස්ථාරවල ලක්ෂණ. හරිද? හරි ලිව්වද? අද රතු පෑන අතට ගන්න. හරි. ඔයාලා ලියපු මේ උත්තරවල මේකේ අනුක්‍රමණය කීයද? කීයද? 2යි. මේකේ අනුක්‍රමණය 2යි. මේකෙත් අනුක්‍රමණය එහෙනම් මේ රේඛා තුනේම අනුක්‍රමණ සමානයි නේද? ඔව්. එහෙනම් මේ රේඛා මොකද වෙන්නේ? සමාන. සමාන්තරයි ඈ. තේරෙනවද? ඔව්. හරි. ලියන්න එහෙනම් රතු පෑන අතට ගන්න ලියන්න රතු පෑනේ. අනුක්‍රමණය සමාන රේඛා සමාන්තර වේ. අනුක්‍රමණය සමාන රේඛා සමාන්තර වේ. අනුක්‍රමණය සමාන රේඛා සමාන්තර වේ. ලියන්න. The lines which have same gradients. The lines which have same gradients are parallel to each others. अनुक्रमणे समान रेखा समांतर वे. हरिද? හරි සර්. හරි. හරි. ලියන්න මාතෘකාව. ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සෙවීම. 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 English medium lamai liyanna finding the gradient and the intercept. Finding the gradient and the intercept of a graph. ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ සෙවීම. Finding the gradient and the intercept of the graphs. හරි. ලියන්න හැමෝම වරහන් ඇතුලේ මාතෘකාවට වරහන් ඇතුලේ ලියන්න. වරහන් ඇතුලේ ලියන්න. ප්‍රස්ථාරයේ සමීකරණය දී ඇති විට. ප්‍රස්ථාරයේ සමීකරණය දී ඇති විට. When the equation of the function is given. When the equation of the function is given. ප්‍රස්ථාරයේ සමීකරණය දී ඇති විට. When the equation of the function is given.
හරි වරහම වහන්න. හරි ඒ යටතේ සටහන ලියා ගන්න. ලියන්න. y උක්ත කිරීම සිදු කරන්න. සටහන ලියන්න y උක්ත කිරීම සිදු කරන්න. subject the y. y උක්ත කිරීම සිදු කරන්න. subject the y. ලියන්න. ඒ සඳහා සෑම පදයක්ම you should divide all of the terms. You should divide all of the terms. ඒ සඳහා සෑම පදයක්ම y වලට ඉදිරියෙන් ඇති සංඛ්‍යාවෙන් බෙදන්න. y වලට ඉදිරියෙන් ඇති සංඛ්‍යාවෙන් බෙදන්න. You should divide all of the terms by the coefficient of y. You should divide all of the terms by the coefficient of the y. සෑම පදයක්ම y වලට ඉදිරියෙන් නැති සංඛ්‍යාවෙන් බෙදන්න. හරි. ඊළඟ පේලියෙන් m හා c තේරීමේදී when we are choosing m and c ලකුණත් සමග ගැනීමට අමතක නොකරන්න. When we are choosing M and C, don't forget get the sign. හරිද? හරි බලගන්න. අපේ පළවෙනි උදාහරණය. අපි යන්නේ m අකුරයි c අකුරයි හොයන්න. හරි දැන් ඕක හොයනකොට මතක තියාගන්න අපි මේක හරව ගන්න ඕනේ y සමානයි mx ධන c විදිහට. y සමානයි mx ධන c විදිහට හරව ගත්තා නම් හරි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මම පළවෙනි ගාන ලියනවා. 2y y සමානයි ඍණ 3යි x ඍණ 5. මට කියන්න මෙහෙනම් මේකේ අනුක්‍රමණය මොකද්ද? මොකක්ද අනුක්‍රමණය? ඍණ 3ද? අන්න හරි. හරිද? හැම වෙලාවෙම අනුක්‍රමණය කියලා කියන්නේ මතක තියාගන්න මේ x අකුර ඉස්සරහා තියෙන ඉලක්කම. x අකුර ඉස්සරහා තියෙන ඉලක්කම. ඇයි ඒකනේ ඉතින් m කියලා ලියන්නේ නේද? එහෙනම් උත්තරේ එයා කිව්වා හරි මොකද්ද? ඍණ 3. හැබැයි මම කිව්ව නෝට් එකේ මොකද්ද? ලකුණත් එක්කලා ගන්න අමතක කරන්න එපා කිව්වා මතකද? එහෙනම් අනුක්‍රමණය ඍණ 3යි. එහෙනම් අන්තක්ඛණ්ඩය කියන්නේ ඍණ 5. හරිද? හැබැයි මතක තියාගන්න ඔයාලා මේක විභාගෙදි කරනකොට මහා බూరు වැඩක් කරනවා. අනුක්‍රමණය ලියනකොට මේ මෙතෙන්ට x අකුරක් දානවා. x අකුර දැම්මොත් මොකද වෙන්නේ? ඒකට කියනවා බూరు වැඩක් කියලා. තේරුණාද? එහෙනම් විභාගෙදි බూరు වැඩ කරන්න එපා. හරිද? right. ඊළඟට මම ලියනවා මෙහෙම. දෙවෙනි ගාන. 2y සමානයි 4x ඍණ 3. මොකක්ද අනුක්‍රමණය?
කීයද? 4. 4. හතර. අනුක්‍රමණය එහෙම ගන්න බෑ. අනුක්‍රමණය එහෙම ගන්න නම් y යුක්ත කරන්න ඕනේ. y යුක්ත කරන්න මොකද දෙකයි. කරන්නේ? අර සෑම ඒ වයිට් ඉස්සරහ තියෙන ඉලක්කමින් හැම එකම බෙදන්න. y ඉස්සරහා තියෙන ඉලක්කමෙන් හැම එකක්ම බෙදනවා. කීයද බෙදන්නේ? දෙකේ. 2. ඔව්. මෙතන 2ට 2 කැපිලා ගිහින් මොකක්ද දෙන්නේ? y වයි 2යි x. මේක බෙදෙනවද? නෑ. නෑ. හරි. මොකක්ද එන අනුක්‍රමණය? දෙකයි. දෙක. 2. අන්තකණ්ඩය 3න් 2. ඍණ. ඇයි ලකුණ ගන්න අමතක කරන්නේ? 3න් 2. 2න් 3 ඍණ. හරිද? right. ඔන්න තුන්වෙනි උදාහරණේ. හරිද? 3y ඍණ x ධන 5 සමානයි 0. මොකද කරන්නේ? 3y මෙන්න මේ දෙන්නම සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි මොකද වෙන්නේ? ওই ලකුණු මාරු වෙනවා. අර වෙනවා. එහෙනම් ඍණ x මොකද වෙන්නේ? ධන x වෙනවා. ධන x වෙනවා. ධන 5 මොකද වෙන්නේ? ඍණ 5 වෙනවා. වෙනවා. හරි. මතක තියාගන්න ඉතින් බිඳුව කියන්නේ වැඩක් නැති දෙයක්. බිඳුව ඉතින් තිබ්බත් එකයි නැතත් එකයි. ඒ හින්දා ඉතින් බිඳුව ගැන ඉතින් සලකා බැලීමක් කරන්න එපා. තේරුණාද? දැන් හරිද වැඩේ? තව නැහැ. නේ? ඔව්. මෙතන ඇත්තටම x ඉස්සරහා තියෙන්නේ කීයද? එක. එක තියෙනවා දන්නවද? ඔතන එක තියෙනවා අපි මොකද ඒකට කරලා තියෙන්නේ? හංග. කරලා තියෙන්නේ. එහෙනම් හංගපෙක එළියට ගන්න. එහෙනම් මෙතන y සමානයි 1 යට 3යි. x ඍණ 5 යට 3. එහෙනම් අනුක්‍රමණය මොකද්ද? 3. 1 යට 3. 1 යට 3. අන්තක්කණ්ඩේ ඍණ 5 යට 3. අන්න ඍණ 5 යට 3. කාවින්ද තේරෙනවද? ඔව් සර්. එහෙම හදන්න පුළුවන්ද? ඔව් සර්. හරි. net පිට පුළුවන්ද? ඔව් සර්. හරි. එහෙනම් මේ ගණන් තුන ලියාගන්න.
ලියාගත්තද? ඔව් සර්. අයින් කරනවා ඈ. ආ. හරි. එහෙනම් මෙන්න මේ ගණන් ටික හදන්න බලන්න. හරි. ඔන්න ඔයාලට ඔය පේන්න තියෙන ගණන් හතර. ගණන් මොකුත් දෙන්න දෙයක් නැහැ. simple a b c කියන්නේ sorry. ගණන් හතරක් තියෙනවා. ගණන් හතර ලියාගෙන අනුක්‍රමණය යන්ත්‍රකණ්ඩය යටින් ලියන්න. හදන්න ඕනේ හදන්නේ. හදලා ෆොටෝ එවන්න. මොකක්ද කිව්වේ සර්? මේ ගණන් හතර හදන්න. හදලා ෆොටෝ එවන්න. මේවා හදන්න කියන්නේ මොකුත් නෙමෙයි කරන්න තියෙන්නේ අනුක්‍රමණය යන්ත්‍රකණ්ඩය හොයන්න දැන් කියලා දුන්න විදිහට.
කාවින් දෙකේ 1යි 2යි හරි 3යි 4යි වැරදි ඈ සෙනුරගෙත් එහෙමයි 1යි 2යි හරි 3යි 4යි වැරදි හරි ඒක මං හදන්නම් ගොඩක් අය පටල ගන්නවා හරිද right මම දැන් මේ පළ 1යි 2යි උත්තර කියන්නේ නැහැ ඉතින් 1යි 2යි උත්තර හැමෝගෙම හරි මේක තමයි හරිද දැන් ඔය බෙදිල්ල පටන් ගන්න කලින් හරිද බෙදිල්ල පටන් ගන්න කලින් කොයි කට්ටිය y උක්ත කරන් ඉන්නවා y උක්ත කරනවා කියලා කියන්නේ මේ y ව බෙදන්න කලින් ඔයාලට සිද්ධ වෙනවා මේ y කියන එක තනි කරගන්න නේද දැන් උදාහරණයකට මේක හරිද මෙතන තියෙනවා ඍණ 3y දැන් ඕක කාවින්ද එහෙම මේක සමාන දාලා ලියන්න ඕක ගාන ලියලා තියෙනවා 2x සමානයි 3y සමානයි 6 යක් පේන්නේ හරිද මෙහෙම දැන් මේ තියෙන එකේ මෙන්න මේ 2x සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන්න ඕනේ ඍණ කරලා ඒ කියන්නේ මෙහෙම ඍණ 3y එහෙමම තියෙනවා සමානයි මෙන්න මේ 2x මේ පැත්තට එනවා ඍණ 2x විදියට නේ ඇයි තියෙන්නේ ධන 2x නේ ධන 2x මාරු වෙනවා මේ පැත්තට ඍණ 2x හරිද ඊට පස්සේ මෙතන ධන 6 ඔව් ඉස්සරලාම ඕක කරන්න ඕනේ දැන් තමයි බෙදන්නේ ඍණ 3y බෙදීම මතක තියාගන්න ඍණ 3ෙන්ම බෙදන්න ඕනේ සමානයි ඍණ 2x බෙදීම ඍණ 3 ධන 6 බෙදීම ඍණ 3 ඔව් දැන් මෙතන ඍණ 3ට ඍණ 3 කැපෙනවා y එනවා නේද ඍණයි ඍණයි බෙදුනහම මොකද්ද වෙන්නේ ධන වෙනවා 2x බෙදීම 3 ඍණයි ඍණයි බෙදිලා මෙතෙන්ට එන්නේ ධන මෙතන ධනයි ර්ණයි බෙදෙන්න ඕන. එතකොට එන්නේ මොකද්ද? ඍණ. 6 3ෙන් බෙදුනහම උත්තරේ 2යි. ඔන්න දැන් අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ලියා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. හරිද? ඔන්න වැරදිච්ච ළමයි හදාගන්න. හරිද? right. මේ ගන්න. මේකේ ඍණ 2x තියෙන්නේ. එහෙනම් මේ පැත්තට ගෙනියද්දි මොකද වෙන්නේ? ධන 2x වෙනවා. එහෙනම් ඔන්න 4y සමානයි ඔන්න ඍණ 2x එහා පැත්තට ගියා ධන 2x වෙනවා. 2x ධන 2x වුණා. මේ ධන 2 එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? ඍණ 2 වෙනවා. ඔව්. දැන් හැම පදයක්ම 4ෙන් බෙදාගෙන යනවා. දැන් 4ට 4 කැපිලා ගිහිල්ලා y එනවා. හරි. 2 4ෙන් බෙදන්න තියෙන්නේ. දැන් මම දැක්කා ටිනෝලියම සමහර වෙලාවට මේ මෙහෙම තිබ්බා. මෙහෙම තිබ්බොත් වැරදි. මේක 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි කියලා කැපි. තේරෙනවද? එහෙනම් මෙතෙන්ට එන්නේ 2කින් 1. අඩු කිරීම මෙතන ඍණ මෙතන ධන ඍණයි ධනයි බෙදනම ඍණ. හරිද? මෙතනත් අර විදිහටම කපා ගන්න. 2කින් 1යි කියලා එන්නේ. පැහැදිලිද? දැන් ඉතින් ඔයාලට ලිය හැකි නේද? අනුක්‍රමණය සමානයි 2කින් 1යි. අන්තක්ඛණ්ඩය සමානයි කීයද? ඍණ 2කින් 1යි. ඔව් බැරිදි කට්ටිය හදාගන්න. ඔය මං හැදුවේ නේද? අන්තිම ගණන් දෙක. දැන් සමහර ළමයිගේ වෙනස් ක්‍රම තිබ්බා මම දැක්කා. ඒ කියන්නේ මේ මලීෂේම හදලා තිබ්බ මේ මෙහෙම. ඒ ක්‍රමෙත් හරි ඈ වැරද්දක් නැහැ. එයා මේ x ව අනිත් පැත්තට අරන් යනවා වෙනුවට එයා කරලා තිබ්බා වෙන්න මෙහෙම. එයා කරලා තිබ්බා 2x මේ ධන 6 මේ පැත්තට අරන් ගියා. 2x ඍණ 6 සමානයි මේ y මේ පැත්තට ගෙනවා.
3යි y. ඔය මේ පැත්තේ තිබ්බේ ඍණ 3යි මෙහාට ගියදී ධන 3 වුණා. ඒකත් හරි. ඊට පස්සේ එයා හැම පදේම 3ෙන් බෙදලා. එයාගේ උත්තර හරි. එයාටත් මේ උත්තරම ඇවිල්ලා තිබ්බා. හදන ක්‍රම කීපයක් හරි තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේ මගේ උත්තර ඇවිල්ලා තිබ්බනම් හරි ඈ. හරිද? ලියාගෙන ඉවර නම් කියන්න ඈ. හරි ලියාගෙන ඉවරද? ඈ? ඔව් සර්. හරි. ලියන්නේ නම් මාතෘකාව අවසාන මාතෘකාව ඈ. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දී ඇති විට ශ්‍රිතය ලිවීම අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දී ඇති විට ශ්‍රිතය ලිවීම write in function when the gradient and the intercept is given. අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දී ඇති විට ශ්‍රිතය ලිවීම write in function when the gradient and the intersect is given. හරි. දැන් මම මෙන්න මේ වගුව දානවා. right. හැමෝම වගුව පුරවල ඉවර වෙලා මට ෆොටෝ එකක් ගහලා එවන්න. හරිද? මේක මම ගොඩ ලොකුවට කියලා දෙන්න දෙයක් නැහැ. ඔයාලට තේරෙනවා මේ මේකේ පළවෙනි උදාහරණය කරලා තියෙන හැටි පේනවා. හරි. English medium ළමයි ලියා ගන්න gradient intercept equation of the function. වගුව ගහගෙන හරිද
පළවෙනි එක කරලා තියෙන්නේ. ඉතිරි හතරම කරලා ෆොටෝ එකක් ගහලා එවන්න. ෆොටෝ ගහලා එවන්න දෙයක්වත් නැහැ නේද? මම උත්තර ටික කියන්න. මේක y සමානයි අනුක්‍රමණයේ ඍණ 3යි. එහෙනම් x ධන 4. මේක y සමානයි අනුක්‍රමණයේ ඍණ භාගයයි x ධන 3. මේක y සමානයි 2න් 3යි x ධන 1. මේක y සමානයි 1යි x. එහෙම නැත්නම් y සමානයි x කියලා ලිව්වත් කමක් නැහැ. අහන්න මෙතන අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. ඉතින් ධන බිඳුව කියලා ලියන්න ඕනේ නැහැ. මම කියවනේ බිඳුව කියන්නේ මොකුත් නැහැ කියලා. හරිද? මෙතෙන්ටත් ධන බිඳුව කියලා ලිවීම අවශ්‍ය නැහැ. කොහොම ලිව්වා නම් ඇති. හරිද? කවුරු හරි ධන බිඳුව කියලා ලිව්වා කියලා වැරද්දකුත් නැහැ. විභාගේ ඔයාලා ධන බිඳුව කියලා ලිව්වා කියලා විභාගේ වැරද්ද දාන්නෙත් නැහැ. හරි. ඒ වගේ දේවල් වලට අපි කියන්නේ නේද? මොකද්ද? වැරදි නෑ, හරි නෑ නේ. රයිට්. ටක් ගාලා වගුව ගහගන්න. ඔන්න මම උත්තර ටිකක් දැම්මා. හරි. දැන් මං කියපු අනාවැකි හරි නේද? මං කිව්වා නේද සංචරණ සීමා 10යි කියලා 14න් පස්සේ. ඔව් 21 වෙනිදා වෙනකන් නේද? සංචරණ සීමා දාලා තියෙන්නේ. මේ හින්දා මං කව ප්‍රස්ථාර කොළ එහෙම හොයාගන්න මෙහෙමයි. නැත්තම් ගමේ කඩවල වල ගන්න නැති වෙයි. හරිද? දැන් ඉස්සරහට අපිට අවශ්‍ය වෙනවා ප්‍රස්ථාර කොළ. ඒ හින්දා ඒවා හොයාගෙන තියාගන්න. හරි. අපි අදට පන්තිය නතර කරනවා. හරිද? එතකොට හෙට උදේ තියෙනවා ව්‍යාපාර හා කොටස් පාඩම පටන් ගන්න. ඒක 10 වසර ළමයිට නෑ. 11 වසරයට තියෙන්නේ. හරිද? එතකොට මේ පාඩමේ ඉතුරු ටික අයත් මම මේ වගේ රැයට දවසක හරිද? දාලා කරනවා. දැන් ඔන්න අපි අර සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු දෙකක් ගන්න තරම් පළවෙනි ප්‍රශ්නේ කරුණු කතා කරලා ඉන්න. තේරුණාද? අපි ඊගාව දවසේ ඉඳන් තමයි ලකුණු 10ක් ගන්න රචනා ප්‍රශ්නෙට උත්තර ලියන්න පුරුදු වෙන්නේ. තේරුණාද? දැනට මේ කරුණු කාරණා හොඳට දන්නවනම් හරිද? මේකෙන් ඔයාලට විභාගෙදී ලකුණු දෙකක් ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් අදට ඉවරයි. හරිද? රයිට්. දන්න යාළුවෝ කවුරු හරි ඉන්නවනම් කියන්න මේක සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටියට මම මේක රෙකෝඩ් කරලා YouTube එකට දානවා. හරිද? YouTube එකෙන් බලා ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් අදට නතර වෙනවා ලියාගෙන ඉවරයි නේද? අයින් කරන්නද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න තේරෙච්ච නැති තැනක් එහෙම. එහෙම නැද්ද මොනවත්? හරි. එහෙනම් අයින් කරනවා ඈ. පාස්